දුල්ලභෝ පුරිසාජඤ්ඤ නසෝ සබ්බත්ත ජායති යත්ත සෝ ජායති ධීරෝ තංකුලං සුඛමේධති අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. ධම්මපද පාළියේ තමයි මේ ගාථා රත්නය සඳහන් වෙලා තියෙන්නේ. අපි නැවත සිහිපත් කළොත් දුර්ලභෝ පුරිසාජඤ්ඤ නසෝ සබ්බත්ත ජායති යත්තසෝ ජායති ධීරෝ තංකුලං සුඛමේධති. මේ ගාථා රත්නයේ සරල තේරුම පුරුෂ අජානීය තෙමේ බොහෝම දුර්ලභයි. දුර්ලභෝ පුරිසාජඤ්ඤ. පුරුෂ අජානීයෝ බොහොම දුර්ලභයි. නසෝ සබ්බත්ත ජායති. ඒ පුරුෂ අජානීය තෙමේ හැමතැනම නූපදින්නේය. යත්තසෝ ජායති ධීරෝ. හෙතෙම යම් කුලයක උපදී නම් තං කුලං සුඛමේධති. ඒ කුලය සැපයෙන් වැඩෙන්නේය කියලා සඳහන් කරනවා. ඒක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේට විවේක වේලාවක සිහිපත් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ හස්ති අජානීයෝ පිළිබඳව දේශනා කරලා තියෙනවා. අශ්ව අජානීයෝ පිළිබඳවත් දේශනා කරලා තියෙනවා. වෘෂභ අජානීයෝ පිළිබඳවත් දේශනා කරලා තියෙනවා. ඒ අය උපදින්නේ කොහෙද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ හස්ති අජානීයෝ චද්දන්ත කුලෙහි හෝ උපෝසත කුලෙහි උපදිනවා කියලා. අශ්ව අජානීයෝ සයින්දව කුලෙහි හෝ වලාහකස්ස රාජ කුලෙහි උපදිනවා කියලා. වෘෂභාජානීයෝ ඒ සුදුසු ප්‍රදේශවල උපදිනවා. නමුත් පුරුෂාජානීයෝ කොහෙද උපදින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑනේ. ඒක බුදුරජාණන් වහන්සේගෙන් මම අහලා දැනගන්න ඕන කියලා කල්පනා කළා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ විවේක වේලාවක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා මේ කාරණාව සිහිපත් කරලා අහනවා ස්වාමීනි පුරුෂ අජානීයෝ කොහෙද උපදින්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ ඊතුරු 3 දෙනා ගැනම කරුණු සඳහන් කළා. නමුත් පුරුෂ අජානීයෝ උපදින්නේ කොහෙද කියලා දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද පුරුෂ අජානීයෝ අනිත් අජානීයෝ වාගේ උපදින්නේ නැහැ. ඊටාම කලාතුරකින් උපදින්නේ. ඒ වගේම හරි දුර්ලභයි. ඊටාමත්ම දුර්ලභයි. වෙන තැන්වල උපදින්නෙත් නැහැ. එහෙනම් පුරුෂ අජානීය උපදින තැන සඳහන් කරනවා දිගින් හා පළලින් යොදුන් 300ක් හා යොදුන් 250ක් පමණ පළලින් යුක්ත වූ නැත්නම් වටින් යුක්ත වූ යොදුන් 900ක් පමණ සම්පූර්ණයෙන් ප්‍රමාණයේ ඇති මධ්‍ය දේශයේහි තමයි මේ පුරුෂ අජානීයෝ උපදින්නේ කියලා. එහෙනම් දඹදිව මධ්‍ය දේශයේ තමයි පුරුෂ අජානීයෝ උපදින්නේ. ඒ අය උපදින්නෙත් එසේ මෙසේ කුලයක උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. මහා ශ්‍රේෂ්ඨ වූ රාජ කුලයක එහෙම නැත්නම් අති උතුම් වූ බ්‍රාහ්මණ කුලයක තමයි උපදින්නේ. හැමෝගෙම ගෞරවාදරය ලැබෙන තැනක තමයි උපදින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නට යෙදෙන්නේ. එතකොට මේ අජානීය කියන වචනය හරි විශේෂ වචනයක්. ඒකේ තේරුම කෙටියෙන්ම සඳහන් කළොත් ඊටාම නිර්භයයි කියන අර්ථය තමයි කියන්නේ. බොහොම නිර්භය පිරිසක්. එතකොට මේ අජානීය හස්තීන් ගැන සඳහන් කළා, අශ්වය ගැන සඳහන් කළා,
වෘෂභයෝ ගැන සඳහන් කළා. පුරුෂයෝ ගැනත් සඳහන් කළා. හැබැයි අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සීහ කියලා සූත්‍රයක්. අංගේ සීහ සූත්‍රයේ සඳහන් කරනවා අජානීය සිංහ කියලා පිරිසක් පිළිබඳව. මෙතන අජානීය සිංහයා ගැන කතා කරලා නෑ තවත් ඒ අජානීය සතෙක්. එතකොට නිර්භයයි කියන කාරණාව සඳහන් කළා. හරි දුර්ලභයි කියලත් සඳහන් කළා. අජානීය පුරුෂයෝ විශේෂයෙන් මධ්‍ය දේශයේ පහළ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අයට වඩා බොහොම ශක්තිමත්. ඉතින් එහෙම අජානීයෝ පහළ වෙච්ච රටක් තමයි අපි මේ ලංකාව කියලා කියන්නේ. එතකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් නැගින්න පුළුවන්. එතකොට ඇයි මධ්‍ය දේශය ගැන විතරක් සඳහන් කළේ කියලා. එතන ඊට වඩා ලොකු සුවිශේෂ බවක් තියෙනවා. ඒක පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරමු. එතකොට ලංකාවෙත් එහෙමනම් පුරුෂ අජානීයෝ පහළ වෙලා තියෙනවා. කවුද ලංකාවේ හිටපු පුරුෂ අජානීයෝ? සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දේවල් කරපු අය. ඒ කියන්නේ අමාරුවෙන් කරපු අය නෙමෙයි, ඊටාම පහසුවෙන් කරපු අය. ලංකාවේ පහළ වෙච්ච පුරුෂ අජානීයෝ පිළිබඳව සඳහන් කළොත් දුටුගැමුණු මහරජතුමා. ඒ වගේම මහරජුරුවන්ගේ 11 මහ යෝධයෝ ඒ පුරුෂ අජානීයෝ ගණයට අයිති වෙන්නේ. මොකද සාමාන්‍ය අයට කරන්න බැරි දේවල් කළා. සමහර යෝධයෝ යුද්ධෙට ගියේ කරත්තයක් උස්සගෙන. ගවයා ලෙහෙලා මුදා හරපු කරත්තයක් අරගෙන තමයි යුද භූමියට ගියේ. ගිල වෙන ආයුධ නැහැ, කරත්තේ තමයි සතුරු මැද්දට පැනලා කැරකවන්නේ. දහස් ගණන් මැරෙනවා. තේරපුත්තාබේ වාගේ යෝධයෝ යුද්ධෙට ගියේ යගදාවක් අරගෙන. ඒ යගදාව තමයි අතරට ගිහිල්ලා කරකවන්නේ. ගෝඨයිම්බර කියලා අපි අහලා තියෙන බොහොම මිටි කෙනෙක්. නමුත් යුද්ධෙට ගිහිල්ලා තියෙන්නේ පොල් ගහක් අරගෙන. පොල් ගහක් ගලවලා කර්ටිය කඩලා විසි කරලා පොල් ගහ තමයි අරන් තියෙන්නේ. පොල් ගහ තමයි කරකවන්නේ. මහා සෝන යුද්ධෙට ගිහිල්ලා තියෙන්නේ යන ගමන් තල් ගහක් ගලවගෙන තල් ගහ තමයි යුද භූමියට අරන් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක හිමින් කැරකෙව්වා නම් ඇගේ වදින්න එනකොට අනික් අයට නැමෙන්න පුළුවන්. දුවන්න පුළුවන්. බේරෙන්න ක්‍රම ගොඩක් තිබුණානේ. දැන් අපිට හිතෙනවනේ පොල් ගහ කොහොමද කරකවන්නේ කියලා. නමුත් සඳහන් කරනවා මේ පොල් ගස් තල් ගස් කරකවලා තියෙන්නේ අනික් අයට පේන්නේ නැති වේගෙන්. ඒ නිසා ඔළුවේ වැදිලා ඔළුව ගැලවි විසිනවා මිසක් මේ මොකක් නිසා ගැලවෙනවද කියන කාරණාව අනික් අයට හිතා ගන්නවත් බෑ. එහෙනම් සාමාන්‍ය පුද්ගලයන්ට කරන්න බැරි දේවල් කරපු මහා ශක්තිවන්තයෝ. එතකොට අජානීය අශ්ව ඒ කාරණාවත් අපිට හිතාගන්න බැරි තැනක මේ නිර්භය භාවයේ වගේම අන් අයට හිතාගන්න බැරි තැනක තමයි මේ කරුණ තියෙන්නේ. අනිත් එක තමයි විශේෂයෙන් මෙතන සඳහන් කරනවා මේ අය පහළ වෙන්නේ මහා පුණ්‍යවන්තයෝ ඉන්න කාලෙට කියලා. එතකොට මේ අජානීය අශ්වයාට හොඳට සලකන්න ඕනේ. එහෙම සැලකුවේ නැත්නම් එයා වැඩ කරන්නේ නැහැ. මොකද එයා බොහොම වංශවත් කෙනෙක්නේ. ඒ නිසා එයා තිරිසන් කුලයක ඉපදිලා හිටියත් තවත් සංසාරේ විශාල කුසලයක් තියෙන නිසා තමයි එයාට ඒ තරම් අසීමිත ශක්තියක් තියෙන්නේ. ඒ නිසා හොඳට සලකන්න ඕනේ. හොඳට සැලකුවේ නැත්නම් එයාගේ ප්‍රයෝජන අනික් අයට හම්බ වෙන්නේ නැහැ. ඒක රජ කෙනෙක් ගාව හිටිය අජානීය අශ්වයෙක්. සාමාන්‍ය අශ්වය බලා ගන්න කෙනාටම අජානීය අශ්වයා බලා ගන්නත් රජුරෝ පැවරුවා. හැබැයි ඉතින් අර පුද්ගලයා සාමාන්‍ය අශ්වය බලන විදිහටම තමයි මේ අශ්වයත් බලන්නේ. අශ්වය පිළිබඳව හොඳට දැනුම තියෙන කෙනෙක් එයා දැනගත්ත මේ ඉන්නේ අති විශේෂ අශ්වයෙක්. හැබැයි මෙයා මෙහෙම හිටියට කවදාවත් මෙයාගේ ශක්තිය බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ගිහිල්ලා ඒ කාරණාව රජුරවන්ට කිව්වා. අර අහවල් අශ්වයා මට දෙනවා නම් මං එයාගේ ශක්තිය ඉස්මතු කරලා පෙන්නන්නම් කියලා. රජුරු කිව්වා හොඳයි. ඒ වෙනුවෙන් මගෙන් මොනවද ඕනේ? ඊට පස්සේ මෙයා සඳහන් කරනවා මට රජුරු ආහාර ගන්න රත්තරන් තලිය ඕනේ. ඒ වගේම මට රාජභෝජනත් ඕනේ. ඒ විතරක් නෙමෙයි රජුරු ගල්වන සුවඳ වර්ගත් මට ඕනේ. ඒ ටික රජුරුවන්ගෙන් ලබාගෙන අශ්වයා ගාවට ගිහිල්ලා අර රජුරුව දුන්න සුවඳ අශ්වයා ගාව විහිදෙන්න ඇරියා. අශ්වයා ඒක හොඳට දැනිලා මේ පුරුෂයා දිහා බැලුවා. රන්තලී අශ්වයාට කැම දුන්නා. රාජභෝජන රන්තලියෙන් දුන්නා.
එයා ඒකට ගොඩක් සතුටු වුණා. සතුටු වෙලා මේ පුරුෂයාත් එක ගොඩක් ලෙන්ගතු වුණා. ඊට පස්සේ අශ්වයා අරගෙන ගිහිල්ලා රජුරවන්ට පෙන්නලා කිව්වා මහරජය මේ තමයි ඒ අශ්වයා. රජුර කිව්වා දැන් මොනවද යාගේ තියෙන හැකියාවල්? ඒව ටික පෙන්නන්න. රජතුමනි මෙයාගේ හැකියාවල් එහෙම පෙන්වන්න බෑ. නමුත් එක අවස්ථාවක් පෙන්වන්න. මේ රාජ්‍ය වටේට බැඳලා තියෙන ප්‍රාකාරي වටේට මම මෙයා දුවවන්න. හැබැයි මෙයා දුවනවා නම් රජුරවන්ට පේන්නේ නැහැ කියලා. ඒ හින්දා රජුරුවන්ගෙන් ඉල්ලගත්ත වර්ණ රෙදි කෑල්ලක්, රතු රෙදි කෑල්ලක්. ඉල්ලගෙන අශ්වයාගේ බඳ වටේ වෙතුවා. ඔතල කිව්වා මහරජා දැන් බලා ගන්න කියලා. අශ්වයාට දුවන්න කිව්වා මෙයා ප්‍රාකාරي වටේට. සඳහන් කරනවා අශ්වයා දුවනවා. රජුරුවන්ට අශ්වයෙක් නම් පේන්නේ නැහැ. අපි ගිනි පෙනෙල්ලක් වගේ එකක් අරගෙන කරකවහම අපිට එතන ගිනි වලල්ලක් පේනවා. නමුත් අතේ තියෙන්නේ එක පෙනෙල්ලයි. අපි කරකවන වේගෙට අපිට පේන්නේ ගිනි රවුමක් තියෙනවා වගේ. අශ්වයා දුවනවා අර රතු රෙදි කෑල්ල නිසා නගර ප්‍රාකාරයේ වටේටම රතු පාර වලල්ලක් තියෙනවා වගේ පේනවා. ආන් ඒ තරම් වේගවත්. ඉතින් මේ අජානීය කියන වචනේ පැහැදිලි කරන්න තමයි මේ කාරණාව මම සඳහන් කෙරුවේ. එතකොට මේ කාරණාව සාකච්ඡා කරන තව ජාතක කතා ගණනාවකින් කරුණු පැහැදිලි කරන්න ඕනේ. අපේ දුටුගැමුණු මහරජුරවන්ටත් හිටියා අජානීය වෙලඹක්. සඳහන් කරනවා රජුරවන්ට මේ මහ යුද්ධෙ දිනන්න මේ වෙලඹ මහ පුදුම විදිහට උදව් කළා කියලා. එහෙම අය නොහිටියා නම් රජුරවන්ට මේ යුද්ධෙ දිනන්න වෙන්නේ නැහැ. ඉතින් රජුරවන්ට දෙමුළුත් එක්ක යුද්ධ කරන්න කලින් රජුරවන්ට යුද්ධ කරන්න උනානේ සහෝදරයත් එක්ක. අවස්ථාවක දෙක දුටුගැමුණු මහරජුරුව සහෝදරයට පෙරදුනා. ඔය දුටුගැමුණු රජුරුවන්ගේ පිනට පහළ වෙච්ච ඇතෙක් හිටියා. කණ්ඩුල කියලා. එයත් බොහෝම වංශවත් ඇතෙක්. ඇතා හිටියේ ඒ වෙනකොට සද්ධාතිස්ස රජුරු ගාව. ඒ සද්ධාතිස්ස රජුරු එයානේ රජ වෙලා ඉන්නේ දැන් මල්ලිනේ. ඇතා හිටියේ ඒ නිසා මල්ලි ගාව. හැබැයි වෙලඹ හිටියා රජුරු ගාව. මේ වෙලඹ හරි වේගවත්නේ. දැන් අපි දන්නවනේ අජානීය අශ්වයා කොච්චර වේගෙන් දුවනවද කියලා. රජුරු අන්තිම යුද්ධෙදී මල්ලි ගාවට ගියාට පස්සේ මේ වෙලඹගේ පිටේ තමයි යන්නේ. වෙලඹ ඇතාගේ වටේට දුවනවා සද්ධාතිස්ස කුමාරයාට. ඒ හින්දා රජුරු පේන්නේ නැහැ. ඒ තරම් වේගෙන් දුවනවා. මේ තරම් වේගෙන් දුවන වෙලඹ හිටි ගමන් හරහට පනිනවා. ඒක තමයි මෙයාගේ තියෙන දක්ෂතාවය. ආන් එහෙම වේගෙන් දුවලා ඇතාගේ වටේට ඇතාගේ ඇඟට උඩින් පැන්නා. ඒ පයින්කොට තමයි ජගදාවෙන් පාරක් ගහන්නේ. ආන් ඒ වෙලාවේ ඇතාට කේන්ති ගියා. මේ වෙලඹක්. ඇතා කියන්නේ පුරුෂයෙක්. පිරිමි ඇතෙක්. ඒ නිසා ඇතාට කේන්ති යනවා මගේ පිට උඩ ඉන්න පුරුෂයාගේ තියෙන දුර්වලතාවය හින්දා තමයි කාන්තාවක් මගේ ඇඟ උඩින් පැන්නේ කියලා. ආන් ඒ කේන්ති කියපින්ද පිට උහුලලා රජුරු බිම දානවා. බිම දාලා ඇතා යන්න යනවා. ඇතා ගියාට පස්සේ සද්ධාතිස්ස රජුරවන්ට කරන්න දෙයක් නැති හින්දා තමයි දුවලා ගිහිල්ලා විහාරයට රිංගගත්තේ. ඉතින් ඒතකොට මේ වාගේ මේ හරි සුවිශේෂී මේ අශ්වයා ඒ වගේම මේ හස්තියා නිසා මහ ප්‍රාකාරයේ විජිතපුර පෞර බින්දින වෙලාවේ රජුරවන්ට මහා පුදුම විදිහට උදව් කළා මේ ශක්තිමත් ඇතා. ඉතින් උපෝසත කුලයේ කියලාත් සඳහන් කරනවා. විශේෂයෙන් චද්දන්ත කුලයේ කියලාත් සිහිපත් කරලා තිබුණා. නැවත සිහිපත් කරනවා නෑ චද්දන්ත කුලයේ නෙමෙයි උපෝසත කුලයේ කියලා. චද්දන්ත කුලයේට පල්ලෙහ කුලයේ. හැබැයි මහා පුදුම ශක්තියක් දරන කෙනෙක්. ආන් ඒ නිසා තමයි විජිතපුර පෞර බින්දින්න පුළුවන් වෙන්නේ. එකපාරක් දොරට දල දෙකෙන් යන්නහම එකපාරටම හිල් වෙනවා. හැබැයි ඒ වෙලාවේ තමයි ලෝදිය වැක්කිරුවේ. දෝගෙන ගිහිල්ලා දියාගලට බැස්සහම යෝධයෝ ඇවිල්ලා ඇතාට බයිනවා. මෙතන තමයි යුද්ධය තියෙන මහා සංග්‍රාමෙ තිබ්බේ විජිතපුරේනේ. මෙතන තමයි යුද්ධය තියෙන්නේ. දෙහින්ද හරියම පිරිමියෙක් නම් ওই වේදනාව පැත්තක දාලා එන්න ඕනේ. මෙතන නැති යුද්ධයට ඇවිල්ලා වැඩක් නැහැ කියලා. ආයි වෙද මහත්තුරු විසින් මෙයාට බෙහෙත් කරලා ආයෙත් ලෝදිය වක් කරයි කියලා සම්පූර්ණ ඇඟ හං වලින් වැහුවට පස්සේ මෙයා ආපහු ඇවිල්ලා ඊළඟට පවුර බින්දිනවා. හැබැයි පවුර කඩාගෙන එළියටම යනවා. යනකොට අර පවුරේ උඩ තියෙන විශාල ගලක් මෙයාගේ ඇඟට වැටෙනවා. ආන්ගේ ගල තමයි නන්දිමිත්‍ර දැක්කේ වැටෙනවා. ඒ වෙලාවේ සඳහන් කරන බොහොම ඈත ඉඳලා අහසට පැන නැගලා ඇවිල්ලා තමන්ගේ උරපත්තෙන් ගහලා අර මහ පවුර කුඩු කෙරුවා කියලා ඇතාගේ පිටට වැටෙන එක.
ඒ වෙලාවේ තමයි අර හිතේ තිබිච්ච කේන්තිය නැති වුණේ. මේ දෙන්න අතර පොඩි ගැටුමක් තිබ්බා. ඒ ගැටුම නිසා කේන්තියක් තිබුණා. ඉතින් ඒ වෙලාවේ බොහොම සෙනෙහබර විදිහට නන්දිමිත්‍රගේ මූණ දිහා බැලුවා කියලා සඳහන් කරනවා. ඔබ මහන්සි වෙන්න එපා. මං කඩාපු තැනින් අපි දෙන්නම යන් කියනවා වගේ. නමුත් නන්දිමිත්‍ර සඳහන් කරනවා නෑ. තිරිසනෙක් කඩාපු තැනකින් යනවද මම කියලා එයත් පවුර බිඳගෙනම තමයි යන්නේ. ඉතින් මේ වාගේ අය මේ අජානීය කියන වචනය විස්තර කරන්න අපිට ගන්න තියෙන උදාහරණ. එහෙම නැත්නම් අපිට මේක තේරෙන්නේ නෑ. එතකොට අපේ රටේ නීල මහයෝධයා ඉතින් මේ අයගේ මේ කායික ශක්තිය වගේම පෙර මහා පුණ්‍ය ශක්තියින් තියෙනවා. මහා සාගරයේ දෙබෑවෙන්න යගදාවකින් පහරක් ගහන්න තරම් මොනතරම් ශක්තියක් තියෙන්න ඕනේද? මේ කාරණාව තේරෙන්නේ නැතිකොට මේ පුණ්‍ය ශක්තියත් එක්ක එතකොට අපිට හිතෙනවා මෙව නිකන් මේ අතිශෝක්තියට කියන කාරණාද කියලා. නෑ, එහෙම මහා ශක්තිවන්තයෝ පහළ වෙලා තියෙනවා. ඒකයි මේ විදිහේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවල් කරලා තියෙන්නේ. වෘෂභාජානීයොත් එහෙමයි. තමන්ගේ ස්වාමියාට මොනවද හිතෙන්නේ? ඒ හිතෙන පැත්තට එයා යනවා. 아무තෙන් එයා හරවන්න ඕනේ නෑ. ස්වාමියාට හිතෙනව නම් දැන් දකුණට යන්න ඕනේ කියලා එයා දකුණට හැරිලා පුරුවට යනවා. පාරේ මේ පැත්තේ මෙහෙම අයිනෙන් යන්න ඕනේ කියලා හිතුනහම එයා ඒ පැත්තට හැරිලා එහෙම අයිනෙන් යනවා. ඉතින් එහෙම සුවිශේෂී අය. එතකොට ජම්බුද්දීපේ පහළ වුණා මහා සටන්කාමින් 3 දෙනෙක්. දාස් ගානක් ආවත් තනියම යුද්ධ කරනවා. කවුද ජම්බුද්දීපේ පහළ වෙච්ච මහා සටන්කාමී? එක්කෙනෙක් කොසල් රජුරු. අනිත් එක්කෙනා බන්දුල මල්ල. තව එක්කෙනෙක් මහාලි ලිච්ඡවි. මේ තමයි ජම්බුද්දීපේ හිටපු මහා සටන්කාමීන් 3 දෙනා. ඒක මම සඳහන් කළේ දහස් ගානක් ආවත් තනියම යුද්ධ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට එහෙම හැකියාවක් අරගත්තේ අනික් අයට වඩා ඊටාම විශේෂ නිසා. ඊළඟට අජානීය අශ්වයා ගැන සඳහන් කරනකොට පැහැදිලි කළා දුවන වේගය කාටවත් පේන්නේ නැහැ කියලා. අජානීය හස්තියත් ඒ වගේම තමයි. සමහරලාට වලාකුළු අතරින් තමයි ඒගොල්ලෝ ගමන් කරන්නේ. තරම් මහා පුණ්‍යවන්තයි සහ මහා 이르දිවන්තයි. සක්විති රජවරුන්ටත් පහළ වෙනවා අජානීය හස්තීන්. ඇතා පරීක්ෂා කරන්න ඕන වෙච්චාම උදේට කෑම බෙදනකොට ඇතාගේ පිට උඩ නැගලා රජුරු අධිෂ්ඨානයක් කරනවා මට ලෝකෙ වටේ ගිහිල්ලා එන්න ඕන කියලා. සඳහන් කරනවා උදේ කෑම බෙදනකොට තමයි පිටත් වෙන්නේ. ඊළඟට උදේ කෑම කන්න රජුරු ලෝකෙ වටේම රවුමක් ගිහිල්ලා එනවා. එතකොට මේ ඇතා මොනතරම් වේගවත්ද කියන කාරණාවල් අපිට වෙන විස්තර කරන්න වෙන ක්‍රමයක් නැති තරම්. ඒ වගේම තව කායික ශක්තිය තිබිච්ච බීමසේනලා වගේ අය පිළිබඳව අති විශේෂ විදිහට අපේ අට කතාවල් වල වගේ ධර්මයේ තැන් වල විස්තර කරලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ අයත් අයිති වෙන්නේ අජානීය ගණයට. එතකොට අපි අඟුලිමාල මහරහතන් වහන්සේ උන්වහන්සේ දුවන වේගෙත් එහෙමයි. අඟුලිමාල සූත්‍රයේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. යතක්ම 4-5ක් ඈත ඉන්න මෝරංචුවක් දැක්කහම මෙහෙ ඉඳලා කෑ ගහනවා ඒගොල්ලන්ට බය වෙලා දුවන්න. ඒ දුවනකොට තමයි බලාගන්නේ බොහොම තරුණ පෘෂ්ටිමත් මුවෙක් ගෝනෙක් කවුද කියලා. පුංචි සතෙක් මරන්නෙත් නැහැ. කැබ්බර සතෙක් මරන්නෙත් නැහැ. වයසක සතෙක් මරන්නෙත් නැහැ. තරුණ මුවෙක් දැන් පැනලා දුවනවා ඒගොල්ලෝ. බලාගෙන එයා වනාන්තරයට රිංග ගන්න කලින් 70ක්ම ගානක් මෙහා පැත්තේ ඉන්න කෙනා ඒ මුවා ගාවට ළඟා වෙනවා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම වේගවත්. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේත් එහෙම අජානීය වුණා. එවන සරියුත් මුගලන් දෙන වහන්සේ ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. මේ ශාසනයේ එහෙම තවත් අජානීයයන්ගෙන් පිරිච්ච ශ්‍රේෂ්ඨ උතුම් ශාසනයක්. ඒකයි මේ සම්මා සම්බුද්ධ ශාසනය අපිට තේරුම් ගන්න හරි අමාරුයි. කොයි තරම් මහා පුණ්‍යවන්තයන්ගෙන් සැදුන්ලත් අති උතුම් ශාසනයක්ද කියන කාරණාව අප්‍රමාණ වූ ශ්‍රද්ධාවන්තයෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙනවා මිසක් එහෙම නැත්නම් හරියට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපි හැම වෙලාවෙම කල්පනා කරන්නේ ඔව් එක එක්කෙනා චරිත ජනප්‍රිය කරන්න ඕන නිසා ලියාපු කාරණාවල් කියලා. ආන්ගේ ශ්‍රද්ධාවෙන් අවබෝධ කරන්න බැරි වෙච්ච නිසා තුනුරුවන් තේරුම් ගන්නත් අපිට බැරි වුණා. තුනුරුවන් තේරුම් ගන්නත් හරියට බැරි වෙච්ච නිසා අපිට හරියටම තෙරුවන් සරණ යා ගන්නත් බැරි වුණා. ආන්ගේ හින්දා ශ්‍රද්ධාවත් එක්කම මේ ශාසනය අවබෝධ කරගන්න උත්සාහ දරන්න ඕනේ.
ඉතින් මේ කරුණු ටික සඳහන් කළේ මේ අජානීයෝ පිළිබඳව දැනගන්න. ඊළඟට සඳහන් කළා මේ පුරුෂ අජානීය පිළිබඳව විශේෂයෙන් අහන්නේ දැන් එතනනේ. අපි මේ සඳහන් කළේ තවත් මේ අජානීයෝ පිළිබඳවයි ඒ පුරුෂ අජානීයෝ. හැබැයි තව විශේෂත්වයන් ගොඩක් තියෙනවා. ඒ අති ශ්‍රේෂ්ඨතම වූ අජානීය පුරුෂයෝ ළඟ. ඊටාම ස්වල්ප වූ ආහාරයකින් යැපෙන්නත් පුළුවන් මේ අජානීයයන්ට. මහා ශක්තිවන්තයෝ වුණාට ලොකු කෑම ගොඩක් ඕන වෙන්නේ නැහැ. ඊටාම ස්වල්ප ආහාරයකින් යැපෙන්නත් පුළුවන්. අනික් අයට ජීවත් වෙන්න බැරි තැනක ඊටා පහසුවෙන් ජීවත් වෙන්නත් පුළුවන්. සමහර සඳහන් කරනවා ගහක අත්තක එල්ලීලා වුණත් දවස් ගාණක් ජීවත් වෙනවා කියලා. අපිට ගහක අත්තක ඉල්ලා විනාඩි 15ක් විතරවත් ඉන්න බැරි තරම්. නමුත් ගහක අත්තක එල්ලීලා දවස් ගාණක් ජීවත් වෙන්න පුළුවන්. ආහාර ස්වල්පයකින් බොහෝ කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේ තවත් සුවිශේෂී ලක්ෂණ ඒ අය ගාව තියෙනවා. එතකොට පුරුෂාජානීයන් පිළිබඳව සඳහන් කරනකොට දුර්ලභෝ පුරුෂාජඤ්ඤ. පුරුෂාජඤ්ඤ තෙමේ ඊටාම දුර්ලභයි. ලැබිය නොහැකි තැනකම උපදිනවා. නැත්නම් ඉපදීම ඊටාම දුර්ලභව සිද්ධ වෙන දෙයක්. ලැබීම අපහසුයි කියලාම සඳහන් කරනවා පුරුෂාජානීය. එතකොට මෙතන මේ පුරුෂාජානීය කියලා මේ සඳහන් කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. තවත් අජානීය පුරුෂයෝ කීප දෙනෙක් ගැන අපි සිහිපත් කළා. ඒ සියලු දෙනාටම වඩා 100,000 ගුණයකින් ලක්ෂ ගුණයකින් ඉහළයි බුදුරජාණන් වහන්සේ. මේ ගාථාවේ මෙතන පුරුෂාජානීය කියලා කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒ නිසා සඳහන් කරනවා කොයි වගේද කිසිම කෙනෙකුට ළඟා වෙන්න බැරි සාමාන්‍යයන් විසින් නැගෙන පුරුෂ ශබ්දයේ යම් අර්ථයක් තියෙනවා නම් ආන් ඒ අර්ථයට වඩා අතිශයින්ම විශේෂයි කියලා සිහිපත් කරනවා. ලෞකික ලෝකෝත්තර ඉතිරි නොකට දනි මෙහි සමර්ථ වූ ලෞකික ලෝකෝත්තර අර්ථයන් ඉතිරි නොකට දත්තා වූ ශ්‍රේෂ්ඨතමේ පුරුෂාජානීයන්ය. ලෞකික ලෝකෝත්තර කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැතුවම දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෞකිකත්වයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දන්නේ නැති අහවල් කාරණාවක් තියෙනවා කියලා එකක් නැහැ. ලෝකෝත්තරාර්ථයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නේ නැති දෙයක් තියෙනවා කියලා දෙයක් එහෙම දෙයක්වත් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඉක්මවන්න මේ ලෝකේ කිසිම පුජ්‍යලයකට පුළුවන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඥානපතය දැන් භාග්‍යතුන් වහන්සේගේ විශේෂපතේ නම් සක්වලවල් කෝටි ලක්ෂයක්. නැත්නම් බුද්ධ රාජ්‍ය කියලා අපි කතා කරන්නේ ඒකට. ඊරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. නමුත් ඥානපතේ ගැන කතා කරනකොට එතන සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ ਸਰවඥතා ඥානය මොකක්ද කියන එක. ආන් එතන පැහැදිලි කරනවා තවත් ලෝකේ කොච්චරනම් සක්වලවල් තියෙනවද? දැන් විශේෂපතේ හැටියට බුද්ධ රාජ්‍ය හැටියට සක්වලවල් කෝටි ලක්ෂයක්. මේ කෝටි ලක්ෂයේ හැර තවත් කොයිතරම් සක්වලවල් තියෙනවද? ආන් එක විස්තර කරනවා මේ සක්වල පුරාම අබ පුරවනවා. කොච්චරක්ද? යටින් අවීචයේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වා. එතකොට සක්වල ගියාම අපිට නොපෙනෙන මානෙ ඉඳලාමයි අබ පුරවලා තියෙන අවීචයේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වා කියන්නේ අකනිටා බඹලෝ දක්වාම සම්පූර්ණම මේ සක්වල අබෝලින් පුරවනවා. කෙනෙක් සක්වලෙන් එළියට ගිහිල්ලා එක අබෑටිය ගානේ ඊළඟ සක්වල වලට දානවා. සක්වලෙන් එළියට ගිහිල්ලා මේ සක්වලෙන් අබ අරගෙන නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ගානේ යනවා. යනකොට එයාට හම්බෙන එක සක්වලකට එක අබෑටිය ගානේ දානවා. එහෙම අබෑටිය දාගෙන ගියහම මේ කෝටි ලක්ෂයක් සක්වල පුරවලා තියෙන අබ ඉවර වෙනවා. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ගාන ඉවර නැහැ කියලා සඳහන් කරනවා. එතකොට තව සිව් දිශාවක් තියෙනවා. ඒ සිව් දිශාවට ගියේවත් නැහැ. මේ සක්වලේ අබ ඉවරයි. එතකොට එහෙනම් තව සක්වලවල් කොච්චර ඇද්ද? ඒ සක්වලවල සීමාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය කියලා කියන්නේ මේ සියලුම සක්වල එකක් ගානේ පිරික්සලා බලන්න පුළුවන් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා.
එතකොට මේ හැකියාව මාස ගාණක් ගිහිල්ලාද සක්වලවල් ගාන බලන්නේ. සඳහන් කරනවා ප්‍රාශ්වාස කරපු වාතය ආශ්වාස කරන්න කලින් අනන්ත සක්වල සියල්ලම බලනවා කියලා. ඒ බලනවා විතරක් නෙමෙයි ඒ අනන්ත සක්වලේ මොන තරම්නම් ජීවීන් ඉන්නවද? නිරයේ ඉඳලා දෙව්ලොව දක්වාම කොයි තරම් බඹලොව දක්වා ජීවීන් ඉන්නවද? ඒ සියලුම ජීවීන් මේ මොහොතේ ඇහෙන් දැක්කේ මොනවද කියලා ඇහුවොත් ඒ අයට ඇහෙන් අරමුණු වෙන්නේ මෙන්න මේ දේවල් කියලා කියන්න පුළුවන් මහා සුවිශේෂී වූ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ තමයි වාග්යතුන් වහන්සේගේ ඥානපතේ. කවදාවත් කෙනෙකුට හිතලා ඉවර කරන්න බෑ. මැරෙන තුරු හිතුවත් අපිට මේක තේරුම් ගන්නත් බෑ. ආන්ගේම මහා ශක්ති කදම්බයකින් සහ ඥාන කදම්බයකින් හෙබි කෙනෙක් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒතකොට ශක්තියේ සීමාව ඒකත් අපිට සීමා කරන්න බැරි ශක්තිය කායික ශක්තිය. ඥාන බල 10ක් තියෙනවා. කාය බල 10ක් තියෙනවා. ඒතකොට කාය බල අතර සඳහන් කරනවා මහා නාරායන සංඝාත බලය. භාග්‍යවතුන් වහන්සේගේ කාය බලය හඳුන්වන්නේ එහෙමයි. මහා නාරායන සංඝාත බලය. ඉච්ඡර බලයක් කියලා කිව්වේ කොහොමද? චද්දන්ත කුලේ හස්තීන් 10 දෙනෙකුගේ ශක්තිය. ලෝකේ ඉන්න ඉහළම ඇත් කුලේ තමයි චද්දන්ත කුලේ. චද්දන්තයෝ 10ක ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ශක්තියයි. එතකොට සඳහන් කරනවා එක චද්දන්තයෙකුට මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා කියලා. එක චද්දන්තයෙකුට මිනිස්සු කෝටි 1000ක ශක්තිය. අපිට ඒකවත් තේරුම් ගන්න බැරුව යනවා. එතකොට ඒ වාගේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය කියලා කියහම බුදුරජාණන් වහන්සේගේ පියවි කායික ශක්තිය මේ 이르දිමය ශක්තිය නෙමෙයි. පියවි කායික ශක්තිය මිනිස්සු කෝටි 10000ක ශක්තිය. අංගේ තරම් ශක්තියක් තියෙන නිසා ඒකට සඳහන් කරන්නේ මහා නාරායන සංඝාත බලය කියලා. එතකොට කොයිතරම් කාලයක් වැඩ ඉන්න පුළුවන්ද? අවශ්‍ය නම් මහා කල්පයේ පුරාම වැඩ ඉන්න පුළුවන්. ඒ කාරණාවට මහා සීව කියන මහරහතන් වහන්සේ අට කතාවේ අපූර්වට කරුණු පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේට ඒක අවස්ථාවක හැදෙනවා දරුණු ලෙඩ රක්තාතිසාරය. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒක අදිෂ්ඨාන බලයෙන් මාස 10කට මැඩ පවත්වනවා. මාස 10කට උත්සන්න වෙන්න දෙන්නේ නැතුව ඒ රෝගේ මැඩ පවත්වන්න භාග්‍යවතුන් වහන්සේට පුළුවන් නම් ආන් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේට තමන්ගේ ආයුෂ පිරිහින එක මැඩ පවත්වන්නත් පුළුවන් කියලා උන්වහන්සේ උත්තරයක් සපයනවා. ඉතින් සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේමත් සඳහන් කරනවා සතර ඊර්ධිපාද වඩාපු මේ උත්තමයන් වහන්සේලාට අවශ්‍ය නම් මහා කල්පෙම වැඩ ඉන්න පුළුවන් කියලා. සමහර වෙලාවට මේ ආයුෂ් කල්පය කියන වචනේ සඳහන් කරාම සමහර කෙනෙක් කතා කරනවා එදා මිනිස්සුන්ගේ පරමායුෂ විතරයි ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. නෑ එතන ආයුෂ් කල්පය කියලා කියහම භාග්‍යවතුන් වහන්සේට ඒක සීමා වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට මහා කල්පෙම වැඩ ඉන්න පුළුවන්. ඒකයි මහා සිව තෙරුන් වහන්සේ අපූර්ව උත්තරයක් ඒකට දීලා තියෙන්නේ. එතකොට තවත් කෙනෙක් සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව සඳහන් කරපු වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළා නම් භාග්‍යවතුන් වහන්සේ අදත් වැඩ ඉන්නව නේද කියලා. මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කාරණාවක් ඇත්ත. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ නමුත් ආරාධනා කළා නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳීද කියලා ප්‍රශ්නයක් අපිට ඉතුරු කරලා තියෙනවා. ඒ වැඩ ඉන්න බැරි හින්දාද? වැඩ ඉන්න බැරි හින්දා නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්න ඉස්සරලා බුදුරජාණන් වහන්සේට මේ මහා කල්පයේම වැඩ ඉන්න කියලා ආරාධනාවක් හම්බ වෙනවා. ඉතින් මහා කල්පයේම වැඩ ඉන්න කියලා කිව්වහම ඊළඟ අන්තර්කල්පේ තව ලෞතර බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මහා කල්පයේම වැඩ ඉන්නේ නැහැ කොහොමවත්. එහෙනම් මේ අන්තර්කල්පේ වැඩ ඉන්න පුළුවන්නේ. නමුත් ඒ ආරාධනාව ලැබුණත් වැඩ ඉන්නේ නැහැ. මොකද මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ පිරිනිවන් පාන්න අවසර ඉල්ලන්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි මම පිරිනිවන් පාන්නම්. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍ය සනසෝමින් වැඩ ඉන්න ඕනේ කියලා. ආන්ගේ ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එනං ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළත් භාග්‍යවතුන් වහන්සේගේ ඉවසයි කියලා අපිට
හිතන්න අමාරුයි. නමුත් අවශ්‍ය නම් වැඩ ඉන්න පුළුවන්. මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ. හැබැයි බුදුවරු දෙන්නෙක් කවදාවත් එකම කල්පයක පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද එතකොට? දැන් අපි පහළ වෙන්නේ නැහැ කියන කාරණාව නම් දන්නවා. කෝටි ලක්ෂයක් සක්වල එක බුදු කෙනෙකුගේ ආඥා ශේෂ්ත්‍රය. ඒ කෝටි ලක්ෂයක් සක්වලේ කොහෙවත් පහළ වෙන්නේ නැහැ. පහළ නොවීමේ හේතුව තමයි සඳහන් කරනවා බුදුවරු දෙන්නෙක් උස්සන්න මේ මහ පොළොවට ශක්තිය නැහැ කියලා. ආන් ඒ කාරණාවෙනුත් මේ පුරුෂ අජානීයන් කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා අපිට හිතා ගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේලා දෙනමක් දරන්න මහ පොළොවට ශක්තිය නැහැ. මේ මහ පොළොව කොයි තරම්නම් බර දරාගෙන ඉන්නවද? ඒ කාරණාව අපිට හිතන්න බෑ. හැබැයි බුදුවරු දෙන්නෙක් දරන්න මහ පොළොවට ශක්තිය නැහැ කියලාම සඳහන් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ රූපකයෙන් පිරිනුවම් පාලා. හුඟක් දෙනා හිතන හැටියට බුදුරජාණන් වහන්සේ දැන් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම දන්න අයට බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නවා කියලාමයි හිතෙන්නේ. ඇයි? භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරලා තියෙන නිසා. එතකොට අද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට බොහෝ පින්කම් කරගන්න වැඩ ඉන්න වටිනාම පූජනීය වස්තුව. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ ශේෂ කරලා වැඩිය සර්වඥ ධාතුන් වහන්සේ. එහෙනම් දැන් තවත් බුදුරජාණන් වහන්සේ නමකට මේ සක්වලේ පහළ වෙන්න බැරිද? මේ බුද්ධ රාජ්‍යයේ කොහේ හරි තැනක. එහෙමවත් පහළ වෙන්න බැරි ඇයි? ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකයි. එහෙනම් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේ නමක් එහෙම ඒ බුද්ධාන්තරය තුල වැඩ ඉන්නකොට තව ලෞතර බුදු කෙනෙක් රූපකයෙන් පහළ වෙන්නෙම නෑ. ඒ භාග්‍යතුන් වහන්සේත් මේ ධාතුන් වහන්සේත් සමානයි. එහෙනම් ධාතුන් වහන්සේලාත් මේ අජානීය පුරුෂයන් වහන්සේලා අපට අනුකම්පාවෙන් ඉතුරු කරලා වැඩලා තියෙනවා. හැබැයි අපිට ලොකු අවාසනාවක් තියෙනවා. ඒ ධාතුන් වහන්සේලාගේ වටිනාකම අපි දන්නේ නැති හින්දා හරියට මේකින් ප්‍රයෝජන ලබනවද කියන කාරණාව ආපහු හිතන්න ඕනේ. එහෙනම් පුරුෂ අජානීයන් වහන්සේලා මහා සාර කුලයන්ගේම උපදිනවා. එක්ක රාජ කුලයක නැත්නම් බ්‍රාහ්මණ කුලයක. හැම දෙනාගේම ගෞරව ප්‍රශංසාවට පාත්‍ර වෙන කුලයකම තමයි උප්පත්තිය ලබන්නේ. ආන් එහෙම උප්පත්තිය ලැබලා ලෝක සත්වය සුවපත් කර කර උන්වහන්සේලාගේ ආයු කාලයන් වැඩ ඉඳලා ලෝක සත්වය සුවපත් කරන්න තවත් නොඑක් ආකාරයෙන් කටයුතු කරලා ධර්ම රත්නයේ දීර්ඝ කාලයක් වඩා හිඳවලා උන්වහන්සේලා පිරිනොම් පානවා. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලාද ඉතුරු කරනවා අපිට ප්‍රයෝජන ලබා ගැනීම සඳහා. විශේෂයෙන් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරුවා හරිනවා. කෙටි ආයුෂයක් වැඩ ඉන්න උත්තමයන් වහන්සේලා. ඊළඟට මේ පුරුෂාජඤ්ඤ නම් කියන කාරණාව තවත් ධර්මයේ සඳහන් කරනවා. මේ වෘෂභාදීන් අතුරෙහි ජාතිමත් වූද කරුණු නොකරුණු දැනීමෙහි සමර්ථ වූද ස්වාමියාගේ අදහසට අනුව කටයුතු කරන්නා වූද නිසා වෘෂභාජානීය කියලා කියනවා. එතකොට අශ්වාජානීය හස්තියාජානීයත් ඒ විදිහට වෙනම සාකච්ඡා කරලා විස්තර කරලා තියෙනවා. එතකොට මෙතන සඳහන් කරනවා විශේෂයෙන් යත්තසෝ ජායති දීරෝ මේ පුරුෂාජානීයති මේ දීරෝ කියලා කියන්නේ මහා ප්‍රඥාවන්තයි. තව කෙනෙකුට හිතා ගන්නවත් බැරි, තව කෙනෙකුට ළඟා වෙන්නවත් බැරි තරම් මහ පුදුම ප්‍රඥාවක්. එහෙනම් අනන්ත ලෝක ධාතුන් පිළිබඳව දැනගන්න තියෙන මේ හැකියාව නවාරහදී බුදුගුණ වල මේ ලෝක ධාතු පිළිබඳව අවබෝධ කරගෙන තියෙන හැකියාව විස්තර කරන ගුණය ලෝක විදූ ගුණය. එතෙන් තමයි භාග්‍යතුන් වහන්සේට මේ අනන්ත ලෝක ධාතුන් දැනගන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන කාරණාව පැහැදිලි කරන අපූර්ව තැනක් ලෝක විදූ ගුණය විස්තර කරන තැන. එතකොට සඳහන් කරනවා තං කුලං සුඛමේ තං කුලං ඒ කුලය මොනතරම් සැපයටපත් වෙනවද? සැපයටමපත් වෙනවා කියලා සඳහන් කරනවා මේ පුරුෂ අජානීයන් ඉපදෙන කුලය. සඳහන් කරනවා යම් දේශයක යම් කුලයක මේ පුරුෂ ශ්‍රේෂ්ඨයන් උපදින්නේ නම් ඒ දේශය
ඒ කුලය සීල සමාධි ආදී සම්පත්තීන්ගෙන් හා ධන සම්පත්තීන්ගෙන් අනිකුත් හැමම සම්පත්තියකගෙන්ම අනූන වෙනවා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ කුලය ශාක්‍ය වංශය. ඒ කුලේ ඊටාම සැපයටපත් වෙනවා කියලා කියවනේ. එහෙනම් ශාක්‍යය කොයිතරම් ශ්‍රේෂ්ඨද? ශාක්‍යයන්ගේ තිබිච්ච විශ්මිත හැකියාවන් කොච්චරද? ඒ දේවල් වෙන වෙනම ධර්මයේ සඳහන් කරනවා. සීලාදී ගුණයන්ගෙන් ඊටාම පෝසත් කියලා සඳහන් කළා ඒ කුලය. එම්නම් භාග්‍යතුන් වහන්සේ අපිට නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න නිත්‍ය වූ සීලයක් දේශනා කළා. අපිට දේශනා කළේ පන්සීල්. ඒ අපිට පුළුවන් ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දන්න නිසා. නමුත් කවදාවත් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ නෑ හැමදාම අටසිල් රකින්න කියලා. පොය දවසක පුළුවන් දවසක වීරිය ප්‍රමාණයට අටසිල් රැකගන්න අපිට තහනමක් නෑ. ඒකට භාග්‍යතුන් වහන්සේ ඕන තරම් අවසර දෙනවා. වස් කාලවලට සමහර දායක මහත්තුරු ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරගෙන දායක මහත්තයත් 3 මාසයක් මට සිල් ගත්තා. එක්ක දස සිල් ගත්තා. පන්සිල් වලට ඉහළට ගියා. සමහර දායක පිරිස් 2 මාසයක් සිල් ගත්තා. සමහර දායක පිරිස් 3 මාසෙන් 1 මාසයක්ම පන්සිල් වලට වඩා විශේෂ සීලයක් ආරක්ෂා කළා. තවත් සමහර දායක පිරිස් ඒ 3 මාසෙන් දවස් 15ක්ම පන්සිල් වලට අමතරව විශේෂ සීලයක හිටියා. ඒ කියන්නේ අපි ඕන තරම් කෙනෙකුට උසස් සීලයක ජීවත් වෙන්න පුළුවන්. එහෙම සිල් ගන්න එකට සඳහන් කළේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ අපට නිත්‍ය කරලා දේශනා කළේ නැත්තේ ඇයි? එහෙනම් ඒ කාරණාවට උත්තර අපි ගාවම තියෙනවා. අපිට නිත්‍ය සීලයේ පන්සිල් ඒකවත් හරියට ආරක්ෂා කරගන්න අපිට තාම බැරි කොට ජීවිතේ මට සිල් ආරක්ෂා කරන්න කියවන එක කවදාවත් වෙන්නේ නැති බවක් භාග්‍යතුන් වහන්සේ අපිට වඩා මේ ඔක්කොම හොඳට දකිනවා. හැබැයි අපි ඒ දන්නවද ශාක්‍ය වංශිකයන්ගේ නිත්‍ය සීලය මොකක්ද කියලා? ශාක්‍ය වංශිකයන්ගේ නිත්‍ය සීලය 8 සිල්. එතකොට ඒකයි සඳහන් කළේ ඒ උපදින කුලය පවා අතිශයින්ම සීලාදී ගුණයන්ගෙන් යුක්තයි. දිවි හිමියෙන් සිල් ආරක්ෂා කරනවා. ශාක්‍යෝ මොනතරම් දක්ෂද? ශාක්‍යයන් එක යුද්ධ කරන්න පුළුවන් පිරිසක් මේ මිහි මත හිටියේ නෑ කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ කරුණු ධර්මයේ වෙනම විස්තර කරනවා අපිට ඒ තරම් දීර්ඝ කාලයක් මේ සාකච්ඡාව කරන්න වෙලා නැති නිසා අපි හැම කෙටියෙන් සිහිපත් කරමු. නමුත් විදුඩබ රජුගේ තමන්ගේ සේනාවත් අරගෙන ශාක්‍ය දේශයට ඇතුල් වෙනකොට රජවරු කවදාවත් කල්පනා කළේ නෑ අපිත් යුද්ධ කරමු කියලා. අපේ දරුවෝ මරණ බවක් දන්නවා. බිරින්දෑවරු මරණ බවක් දන්නවා. අපිත් මරණ බවක් දන්නවා. නමුත් කිසිසේත්ම ප්‍රාණඝාතය සඳහා දුන්න කීතලයක් අතට ගත්තේ නැහැ. ඒ වගේම බොරු කිව්වෙත් නැහැ. කෙනෙක් ගාවට ඇවිල්ලා ඔබත් ශාක්‍යද කියලා අහපුවම ඔව් කියනවා. හැබැයි ශාක්‍ය කිව්වොත් ශාක්‍ය කියපු කෙනා මරන්න තමයි උපදෙස් හම්බෙලා තියෙන්නේ. තමන් ඉස්සරහ පිට ඉන්න කෙනා කඩුවෙන් කපලා මරනවත් පේනවා. අනික් කෙනාට හිතුන්නේ නැහැ ශාක්‍යද කියලා ඇහුවොත් නැහැ කියනවා කියලා. ඔබත් ශාක්‍යද කියනකොට එහෙම්මම ඔව් කිව්වා. එක කාන්තාවක් ගාවට ගිහිල්ලා ඔබත් ශාක්‍යද කියලා අහනකොට ඔව් කියනවා. දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් ඉස්සරළම බඩ කපලා දරුවා ඇදලා අරගෙන අහසට විසි කරලා කඩුමුණ තැල්ලුවා. අනිත් ගැබ්බර අම්මත් ඒක දකිනවා. මමත් ශාක්‍ය කියලා කිව්වොත් මටත් වෙන්නේ ඒකමයි. නමුත් කුසේ ඉන්න දරුවා හින්දවත් තමන්ගේ ජීවිතේ හින්දවත් ඔබත් ශාක්‍යද කියලා ඇහුවොත් නෑ කිව්වේ නෑ ඔව් කිව්වා. ඒ තරම්ම සත්‍යවාදී. එහෙනම් මේ ශ්‍රේෂ්ඨ පුරුෂ අජානීයන් උපදිච්ච කුලයේ සීල සමාධි ආදී මහා ගුණ සම්පත්තීන්ගෙන් යුක්තයි කියලා සඳහන් කළේ ආන්ගේ නිසා මහෝත්තම වූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ උපත ඉතාම දුර්ලභයි. මෙතන කතා කරන්න හදන්නේ බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ උපත පරම දුර්ලභයි කියන කාරණාව. එනම් ඒ පුරුෂ අජානීයයාගේ උපත ඉතාම දුර්ලභයි කියන කාරණාව සිහිපත් කරනවා. එක දේශයක එක් ජාතියක එක් කුලයක මිනිසුන්ගේ වැඩීමට සීමා වූයේ එනම් එක දේශයක එක ජාතියක සීමා වුණේ කියලා සඳහන් කරනවා. ඒ නිසා සීමා වූයේ යයි වරදවා නොගත යුතුය.
ඒ උපත දෙවියන් සහිත ලෝකයෙහි වැඩීමට කරුණු විය. එතකොට මේ මහා පුරුෂ අජානීයන් වහන්සේගේ උප්පත්තිය නිසා එක දේශයක් විතරක් සැනසුණා නෙමෙයි. එක කුලයක් විතර සැනසුණා නෙමෙයි. එහෙමනම් කොයි තරම් මිනිස්සු මොන තරම් කුලවලයිද? මිනිස්සුන්ට විතරක් පිහිට වුණා නෙමෙයි, දෙවියන්ටත් පිහිට වුණා, බඹුන්ටත් පිහිට වුණා. අපායක හිටියත් තිරිසන් සත්තුත් භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට ලැබුවා. බුද්ධ ශාසනයක සුගතිගාමී වෙච්ච තිරිසන් සත්තු පිළිබඳවත් ධර්මයේ සිහිපත් කරනවා. එහෙනම් උපදින්නේ ශ්‍රේෂ්ඨ කුලයක, නමුත් මුළු තුන් ලෝකයටම උන්වහන්සේගෙන් සැලසෙන්නේ අප්‍රමාණ යහපතක්. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මේ කරුණු තව බොහෝ සාකච්ඡා කරන්න තිබුණත් මේ පුරුෂ අජානීයන් පිළිබඳව දැනගන්න අපි මේ කරුණු ටික සාකච්ඡා කළා. අන්තිමට කියන්න වචනයක් තියෙනවා. අපි හැමෝම හිතන්න ඕනේ කාරණාව පිළිබඳව. මේ තරම් මහා ශක්තියින් තිබිච්ච මේ අජානීයෝ සියලු දෙනාමත් ඒ හැම කෙනෙක්ම අතිශයින්ම ඉක්මවලා හිටපු සම්මා සම්බුද්ධ කියන ශ්‍රේෂ්ඨ පුරුෂ රාජෝත්තමයන්න් වහන්සේත් අන්තිමට ජීවිතයේ මරණයෙන් කෙරවල කරගත්තා. එහෙමනම් ඔබ මම වගේ අය ළඟට මරණය කවදද කොතනද එන්නේ කියන කාරණාව අපිට හිතා ගන්නවත් බෑ. මෙවන් උතුමාණන් වහන්සේලාත් ජීවිතේ මරණයෙන් අවසන් කළා නම් ආන්ගේ භාග්‍යතුන් වහන්සේ අපිට උපදේශයක් දුන්නා. මැරෙන වෙලාවට සතුටු වෙන්න පුළුවන් යමක් හැම කෙනෙක්ම ජීවිතයක එකතු කරන්න කියලා. මැරෙන වෙලාවක සතුටු වෙන්න පුළුවන් යමක් නැති කෙනෙක් මාරයන් දැක දැක අඬනවා වැළපෙනවා. භික්ෂූන් වහන්සේලාට නම් උපදෙස් දුන්නා. මැරෙන වෙලාවට කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්නයක් අහුවොත් ඔබ වහන්සේ කොයි වාගේ ජීවිතයක් ගත කළාද කියලා ඒකට දෙන්න පුළුවන් හොඳ උත්තරයක් තියෙන්න ඕන කියලා. ඒ කාරණාව දේශනා කළේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශනා කරපු අපූර්ව සූත්‍රයක් තියෙනවා පිරිත් පොතේ දස ධම්ම සූත්‍රය කියලා. ආගේ දස ධම්ම සූත්‍රයේ සඳහන් කරනවා ඇහුවොත් යමක් දෙන්න උත්තරයක් තියෙන්න ඕන කියලා. ඒතකොට කෙනෙක් අපෙන් ඇහුවොත් බෞද්ධයෙක් හැටියට අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා මොනවද කරගත්තේ කියලා ඇහුවොත් ඒකට දෙන්න පුළුවන් හොඳ උත්තරයක් අපිට ඕනේ නැද්ද? අපිටත් හොඳ උත්තරයක් ඕනේ. ඒ නිසා අපි හැමෝම මැරෙන අය එදාට සතුටින් මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න ඕනේ. එහෙමනම් මීට වඩා ධර්ම දේශනාව දීර්ඝව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අජානීය පුරුෂයෝ කීප දෙනා සිහිපත් කරලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරගත්තේ. ඒ කාරණා ටික ලෝකයට දානය කරලා අපේ භාග්‍යතුන් වහන්සේ නම් මොනතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව ලෝකයාගේ සිත් ශ්‍රද්ධාවන්ත කරගන්න, නැවත ගුණ පුරන්න සිත් පහල කරගන්න අදහසක් ඉදිරිපත් කරලා අපි හැමෝම මැරෙන අය බව සිහිපත් කරලා ඒ මැරෙන දවසට සතුටින් මැරෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න ඒ ශක්තිය එසේම උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.